හොඳයි. අපි අදත් මුණ ගැසෙනවා ඊයේ දවසේ උණු පොරොන්දු ප්‍රකාරව අද ඉරිදා දවසෙත් අද දවසේ දහම් ගැටළු විසඳාලන වැඩසටහනට උදාසන සිටම බොහෝ තොරතුරු සමගින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පිළිබඳව මේ වැඩසටහනේ ආකෘතිය පිළිබඳව සිහිපත් කරන නිසාවෙන් සහ ඔබ දැනුවත් නිසාවෙන් අපි වැඩි යමක් ඒ ගැන කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරනවා අද දවසේ මේ සජීවී වැඩසටහන ඉදිරියට කරගෙන යන්නට අප පුණ්‍යානුමෝදනා පෙරදැරිව පිළිගන්නට අවශ්‍යයි. ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද තලල්ලේ චන්දකීර්ති පින්වත් ස්වාමීන් වහන්සේව අවසරයි අපේ හැමදෙන්නේ අතත් নমස්කාර පූර්වක ඔබ වහන්සේ පිළිගනු ලබනවා. ප්‍රශ්න කිහිපයකට යමු වෙන ආරම්භයේදීම අපට රත්ගමින් ප්‍රසාද් මහත්මයා එවනවා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අපේ හැමදෙන්නේ අටුවා කතා ත්‍රිපිටකයට ඇතුළත් වන්නේ නැත්තේ ඇයි කියලා. ඒත් එකම අහනවා මේ අටුවා ටීකා ටිප්පණි කෙටියෙන් පහදා දෙන්න පුළුවන්ද කියලා ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා. ඔව් චන්දන අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මූලිකව කොටස් තුනකින් බෙදලා තියෙනවා සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා. ත්‍රිපිටකය කියලා කියන්නේ ඒක තමයි මූලික බුද්ධ වචනේ. ඒක අපි කියන පෙළ කියලා. මුලින්ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ කොටස් වලට කියන්නේ පෙළ කියලා. ඒ සූත්‍ර දේශනාවල යම් යම් ගැඹුරු තැන් විශ්ලේෂණය කරමින් අර්ථ විවරණය කරමින් ගැඹුරු පද තේරෙන්නේ නැති පද විග්‍රහ කරමින් කරන ලද අර්ථකථනයන්ට තමයි අට කතා කියලා කියන්නේ. අට කතාව තමයි සිංහලෙන් අටුවා කියලා කියන්නේ. මේ කුස්සියේ තියෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි මේක. එතකොට මේ අටුවාවෙන් විස්තර කරන්නේ අර මුල් පෙළේ තියෙන ගැඹුරු වචන අමාරු තේරුම් ගන්න අමාරු වචන තියෙනවනේ. ඒව තමයි විස්තර කරන්නේ. උදාහරණයකට ගත්තොත් චන්දන පෙළේ තියෙනවා කාමච්ඡන්ද කියලා වචනයක්. ඒතකොට ඕක කාමච්ඡන්දය කියලා සිංහල තේරුම දෙන්නත් පුළුවන්. ඊට පස්සේ කාමච්ඡන්ද කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ හරියට. අන්න ඒක විස්තර කරන ක්‍රමය තමයි අර්ථ කතාව කියලා කියන්නේ. අටුවාව කියලා කියන්නේ. ඒ වගේ ඒව පසු කාලීනව තමයි මේ හැදෙලා තියෙන්නේ. අට කතා මූලිකවම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාවට වැඩමවුවට පස්සේ මහින්දාගමනින් පස්සේ ලංකාවේදී තමයි මේ අර්ථ කතා සම්ප්‍රදාය ඇති වුණේ. ඒවට කියන්නේ හෙළටුවා කියලා. ඒතකොට ඉන්දියාවෙන් මේ වඩම්මපු ගෙනාපු ධර්මයක් නෙමේක. එතකොට ඒ ඉන්දියානු භාෂා ශෛලින් ඒ පරිසරය ඒවයි තියෙන යම් යම් මේ සමාජ අභිචාර විදි ලංකාවේ සමාජයේ මිනිස්සු දන්නේ නැහැනේ. එතකොට ඒ සඳහා ඒ වචන විග්‍රහ කරමින් අර්ථකථනයක් කරන්න ඕන වෙලා තිබුණා. ඉතින් ඒව එදා හිටපු සිංහල මහරහතන් වහන්සේලා විසින් ඒවට අවශ්‍ය අර්ථකථන කළා. පසු කාලීනව බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඉන්දියාවෙන් වැඩමවීමට පස්සේ උන්වහන්සේ මොකද කරේ අර හෙළටුවා ටික පාලියට පරිවර්තනය කළා. මේ පාලියට පරිවර්තනය කිරීමෙන් අපේ වටිනා හෙළටුව සම්ප්‍රදායක් අපිට අහිමි වුණා. අපිට ධර්ම මේ තියෙන සිංහල සාහිත්‍යයේ තිබිච්ච විශාල දායාදයක් ඒකෙන් නැති වුණා. ඉතින් කෙසේ වෙතත් පස්සේ මේ අටුවා පාලියෙන් ලියන්න ගත්තා. ඒ අටුවාවලත් තියෙනවා අමාරු වචන. ඒ අමාරු වචන විශ්ලේෂණය කරලා අර්ථකථන ලිව්වා. ඒවට තමයි ටීකා කියලා කියන්නේ. ටීකාවලත් අමාරු වචන තියෙනවනේ. යම් යම් විග්‍රහ නොවුන වචන. ඒ වචන අරගෙන විග්‍රහ කරලා ලියපු ඒවට තමයි ටිප්පණි කියලා කියන්නේ. ටිප්පණි වලත් අටුවා අමාරු වචන තියෙනවනේ. ටිප්පණි වලින් විග්‍රහ කරලා තේරෙන්නේ නැති වචන තියෙනවනේ. ඒවා විග්‍රහ කළ පසු කාලීනව ලියුණා ගන්ටි පද කියලා. ගන්ටි පද කියන්නේ ගැටපද කියලා කියන්නේ. ගැටපද විවරණය කියලා තියෙනවා. අන්න ඒවා. එතකොට ඒ වගේ මේ පසු කාලීන ධර්ම සාහිත්‍යයක් පෙළත් එක්කම පසු කාලීන ධර්ම සාහිත්‍යයක් අපේ ලංකාව සමාජය තුළ බිහි වුණා. ඉතින් ඒ හැම එකකින්ම උත්සාහ කරන්නේ මේ ගම්භීර බුද්ධ වචනය නිරවුල් කරලා සරල කරලා සමාජයට sannivedanaya කිරීම සඳහායි ඒ පිළිවෙල ඒව සැකසීලා තියෙනවා. එහෙමයි. අවසරයි පැනතුන මෙහොම මේ සරලව විග්‍රහ කරන්න පුළුවන් වගේ පේනුණත් සහ ඇතැම් අය මේ දැනගත්තත් මේ දැන් නිවැරදි ආකාරය දැනගන්නට නිවැරදිව දැනගන්නේ මේ අවස්ථාව වෙන්න පුළුවන්. මොකද මේ මෑත කාලේ වෙද්දී මේ අපේ වාග් කෝෂයටත් අපේ ශබ්ද කෝෂයටත් අපේ වාග් මාලාවටත් එනවා
වැඩි ඕනේ නෑ අටුවා ටීකා ටිප්පණි ඕනේ නෑ ඔය ගැන කියලා දෙන්න කියලා. ඒ ආදී වශයෙන් අප මේ බොහොම සරල විග්‍රහ කරද්දී ඒ කියන්නේ වැඩි යමක් ඕනේ නෑ මේ ගැන කියන්නට කියන උදාහරණයෙන් මේ වචන ටික අපි යොදා ගන්න අවස්ථා දැකලා තියෙනවා. අපිට අපත්තය භාවිතයට ගන්නවා. ඉතින් අපි ඔබට මතක් කරනවා 2599 132 කියන දුරකථන අංකය. ඒ අංකය ඔබට මේ මොහොතේ පටන් විවෘතයි කියලා අප මේ සඳහන් කරන්න කැමතියි. අපි සූදානම් වෙනවා ඒ පිළිබඳව සිහිපත් කරද්දිම සෙවණගල ප්‍රදේශයට යන්නට. අපේ සෙවණගල ප්‍රදේශයේ ලලිත මහත්මිය සිටිනවා. ආයුබෝවන් සුබෝදෑසනක් ඔබතුමියට. ආයුබෝවන් මහත්තයා. ආයුබෝවන්. ඔව්. ඔබතුමී ගැටළු යොමු කරන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේට. අපේ ආමඳුරනේ මේ මට තියෙන ගැටලුව අපේ අම්මා මල් කඩලා කලියෙන් කියලා මේ පූජා කරනවා පව් නැද්ද කියලා අහන්නේ එහෙම පූජා කරාට. අපේ අම්මා කියනවා සිරිපාද ගිහිල්ලත් මේ මල් කලියෙන් කඩලායි පූජා කරන්න කියලා. එහෙමයි. බොහොම ස්තුතියි අපිට කතා කළාට බොහොම පිං ඔබතුමීට සම්බන්ධ වුණාට අපේ ස්වාමීන් වහන්සේ. මොකක්ද මට හරියට එතනදී මේ මටත් තිබුණ ගැටලුව මේ ඒ කියන්නේ මේ මලක් මම හිතන්නේ අපි හැමෝටම මේ අදහස් කරන්නේ තුමිය මේ කලින් මල් කඩලා පසුව පූජා කිරීම පිළිබඳව. ඒ අවස්ථාවේදී කඩලා ඒ අවස්ථාවේ පූජා කිරීම සහ කලින් කඩලා පූජා කිරීම පිළිබඳව තමයි තුමිය මම හිතන්නේ කතාවේ. කලින් කඩලා අපි තුමු කොහේ හෝ තැනක තියලා එය අලෙවි කරනවා. ඒ අලෙවි කරපු මල් ගෙනල්ලා පූජා කරනවා. අන්න ඒ ආදී වශයෙන් තමයි තුමිය ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පූජා කරපු මල් ආපහු පූජා කරන්නේ නැහැ. කඩපු මල් කොහොමත් කඩපු මල් නේ ඉතින් පූජා කරන්න වෙන්නේ නේද? මල් නෙලාගෙන ගිහිල්ලා ඒවා සමහර වෙලාවට උදේ මල් නෙලලා හවස පූජා කරනවා වගේ අදහසද දන්නෙත් නෑ ඕක. දැන් දුර ගමනක් යනකොට ඔන්න උදේ අපි හිතමු පන්සලට පිටත් වෙලා යනවා. හවස වෙනවා පන්සලට යනකොට. ඉතින් පන්සල පිටත් වෙලා යනකොට කඩපු මල් ටික අරගෙන ගිහිල්ලා පූජා කරනවා. එතකොට පවක් වෙනවද කියන එහෙම එකක් නැහැ. මේ අර පර වෙලා තියෙනවා නම් මල් පූජා කිරීම සුදුසු නැහැ. හොඳට පිපිලා තියෙන පිරිසිදුව තියෙන මල් පූජා කරන්න ඕන. මොකද හේතුව එතකොට තමයි මල් පූජා කිරීමේ අදහස අපේ හිතට ගන්න මේ ලස්සන මල් සුවඳ හමන මල් පිරිසිදු මල් තව ටික වෙලාවකින් මැලවිලා යනවා වගේ. මගේ ජීවිතයත් මේ විදිහටම වෙනස් වෙනවා කියලා තේරුම් ගන්නත් එක්කනේ ඒ පාඩම කියලා දීපු බුදුරජාණන් වහන්සේට උපහාරයක් විදිහටනේ අපි මල් පූජා කරන්නේ. ඒ නිසා පරමල් පූජා කරලා ඉවර වෙලා ඒක තේරුම් ගන්න අමාරුයි. නේද? අනිත්‍ය වැටෙන්නේ හොඳට තියෙන මල් පර වෙලා තියෙනවා කියලා දැනගත්තාම. ඒ නිසා එහෙම උදේ කඩලා ඉවර වෙලා හවසට පූජා කරත් කමක් නැහැ. හැබැයි පර නොවි පූජා කිරීමයි වැදගත් වෙන්නේ. අවසරයි අපේ හැමෝටම. අපිට මේ යොමු කරලා තිබෙන ගැටලු අතරින් එකක් තෝරගන්නවා මේ BGP ධර්මලතා මහත්මිය මම ඔබතුමියගේ නම සඳහන් කරනවා අනිවැරදි ඇති වාකිරිගල ගල් අතර අපේ හැමෝටම මේ එතුමිය ඔබ වහන්සේ පිළිබඳව සඳහන් කරමින් පුණ්‍යානුමෝදනා සිහිකවත් කරමින් තමයි මේ ගැටලුව යොමු කරලා තිබෙන්නේ. මේ පොදුවේ තියෙන ගැටලුවක් අපේ හැමෝටම අපි දකින දෙයක් ගම්තුලාවලට ගියාම මේ බොහෝ දුරට සිද්ධ වෙනවා. ඥාතියෙකු මියගිය විට ඒ අය වෙනුවෙන් පෙරේත ගොට්ටක් දෙන බව කියමින් පිඟානකට ඔහු හෝ ඇය ජීවත්ව සිටියේදී කෑබිව්දේ තැන්පත් කරනවා. බුදුදහමට අනුව මෙය උචිතද අනුචිතද මේ පහදන්නේ දෙන්නට කියලා ඉල්ලා හිටිනවා අපි හැමෝටම අවසරයි. කෙටියෙන් උත්තර දෙනවා නම් බුදුදහමට අනුව අනුචිතයි. එහෙමයි. ගැලපෙන්නේ නැහැ වැඩේ. එහෙමයි. ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්න ඥාතීන් ටික කොහොම එකතු වෙලා අර තමන්ගේ ඥාතිය මැරිච්ච ගමන් පෙරේතය කරලා තියෙනවා. නේද? ඒකනේ පෙරේත කොටුව. දැන් ඕකට කියන්නේ පෙරේත තටුව කියලානේ. එහෙමයි. ඒතර පෙරේත තටුව දෙන්නේ පෙරේතෙක්ටනේ. නේද? එතකොට කොහොමද මේක තමන්ගේ ඥාතියට දෙන්නේ කියලා කියන්නේ? අර කිව්වා වගේම ඥාතියා ජීවත් වෙලා ඉන්න කාලේ කන්න කැමති කෑම තමයි ඕකට තියන්නේ. නේද? අනේ අහවලා ජීවත් වෙලා ඉන්න කාලේ කිරි කොස් කන්න කැමති ආදි වශයෙන් ඒ කියව තමයි බෙදන්නේ. ඊට පස්සේ තැඹිලි වීදුරුවක් එහෙමත් තැඹිලි ගෙඩියක් එහෙමත් තියෙනවා. පැන් වීදුරුවක් තියෙනවා. පහනක් පත්තු කරනවා. මියගිය පිරිමියෙක් කෙනෙක් නම් ඒ උන්නේ අරක්කු සිගරට් එහෙම බොන්න කැමති නැහැ. අරක්කු සිගරට් එහෙමත් තියෙනවා. පෙරේතේ වුණත් ඇවිල්ලා බීලා යයිනේ කියලා. කොහොමත් අතින් අරක්කු සිගරට් බොන්නේ ඒ වගේ කට්ටිය තමයි. ඔව්. කොහොමත් අපි හඳුනේ ගොට්ටුවේ තිබ්බට පස්සේ කොහොමත් එක පෙරේතෙක් ඇවිල්ලා කොහොමත් එක බීලා යනවා තමයි. ඔව් කවුරු හරි ඒක තමයි. දැන් වැඩේ තියෙන්නේ ඕක හරි විශ්වාසයෙන්නේ කරන්නේ. කළා රැට කරන්නේ රැට යන්නේ නැහැ පෙරේත ඇවිල්ලාද කියලා බලන්න බයයි කොච්චර වුණත් ඒ හින්දා පහුවෙන්ද උදෙන්ම යනවා ගිහිලි වෙලා බලනවා පෙරේත ඇවිල්ලාද කියලා කපුටෙක් හරි කාලා ගියාන හිතට හරි සතුටු බලන්නකෝ කියන්නේත් නැතුව ඇවිල්ලා කාලා ගිහිල්ලානේ කියලා සතුටු වෙනවා ඕව කන්න පෙරේත වෙන්නේ නැහැ අර ඔබ කිව්වා වගේ වෙන පෙරේතෙක් නම් යන ගමන් ඕක කාලේ ආවේ
පරලෝසපත් ඥාතීන්ට පින්වත්නි ඔබ මතක තියාගන්න. හත්තේන හත්තං උපකප්පති. අතින් අත යමක් දෙන්න බෑ. චිත්තේන චිත්තං උපකප්පති. සිතින් සිත යමක් පැවරීම පමණයි කරන්න පුළුවන්. ඒ සිතින් සිත යමක් පවරනවා කියන්නේ පින් අනුමෝදන් කිරීම විතරයි. ඔබ භෞතිකයට තියෙන බැඳීම අතහැරලා, ඒ කියන්නේ දන් දීලා වෙනත් පින් දහම් කරලා හිත කුසලයේ පිහිටුවාගෙන අන්නේ කුසල චේතනා ඔබ පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කරන්න. මේ බෞද්ධ සම්ප්‍රදායේ එන ක්‍රමයක් නෙවෙයි මේ පෙරේත තටු දෙන එක. ඔය Hindu යම් පූජා විදි ඒවා අපට අයිති දේවල් නෙවෙයි. නිකන් මේ හොඳට පින් දහම් කරලා ගුණ දහම් පුරපු හරි සත්පුරුෂ ධර්ම වලින් යුක්තව හිටපු අය මරුණට පස්සේ නිර්පරාදී පෙරේතයෝ කරන්න එපා. ඒක මහා අපරාධයක්. ඒක මහා පවක්. ඒ වගේ අවනම්බුවක් කරන්න එපා කියන එකත් අපි මතක් කරනවා. අවසරයි පැහැදිලි. මම හිතන්නේ අද සිටවත් අතින් පසුවත් මම හිතන්නේ බුද්ධියෙන් විමසා බලා ඔබ කරන්නා වූ ක්‍රියාවන් පිළිබඳව වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන්න පුළුවන් නම් වඩාත් වටිනවා. ඔබේ වයස පිළිබඳව ගැටලුවක් වන්නේ නැහැ. වැඩිහිටි පරම්පරාවේ කෙනෙකුට උනත් මේ කරන්නට අනුබල දෙනවා නම් ඒසේ වන්නට අවශ්‍ය නැහැ කියලා දේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදුව ආකාරයට ඔහුට හෝ ඇයට පහදා දෙන්නට හැකියාවක් ලැබෙනවා නම් මම හිතන්නේ ඒ තමයි ඔබ බුද්ධියෙන් ඈතර වෙනවා කියන කාරණාව. නදික මහත්මිය මේ වෙලාවේ අපත් එක්ක සම්බන්ධ වෙනවා 2599 132 දුරකථන අංකයෙන් මහනුවර සිට ආයිබෝවන් සුබදෑසනක් තෙරුවන් සරණයි ඔබතුමියට. ආයිබෝවන් ඔබතුමාට මට අපේ ආම්දුරන්ට කතා කරන්න ඕන. ආම්දුරවල ඔබ වහන්සේට අවසරයි ඔබ වහන්සේගෙන්. ඔව් තෙරුවන් සරණයි. මට දැනගන්න ඕනේ මම මේ හැමදාම පාන්දර 5ට වගේ තමයි පාම්පත්තු වල බුද්ධ පූජාව තියන්නේ. ඉතින් ඒක ඒ වෙලාවට තියන්න හොඳයිද සුදුසුද නැද්ද? හොඳයි අධික මහත්මිය බොහොම ස්තුතියි අපේ ස්වාමීන් වහන්සේ. චන්දර මම හිතන්නේ එතුමිය අදහස් කරන්නේ නැති බුද්ධ පූජාව කියන එකෙන් ආහාර සම්බන්ධ වෙන්නේ නැති මල් පහන් ගිලන්පස පූජා කිරීමට නම් ගැටලුවක් නැහැ. ආහාර පූජා කිරීමේදී අඳුර අඩු වෙලා යන්න ඕන. ඒ කියන්නේ අරුණ නැගීගෙන එන වෙලාව සාමාන්‍යයෙන් සඳහන් කරනවා මේ ගහක මේ විශේෂයෙන් කොළ වෙන්වෙන්ව හඳුනා ගන්න පුළුවන් වෙන විදිහට දැන් කළුවරේ ගහක් තියෙනකොට කොළ ඔක්කොම එක ගොඩේ පේන්නේ නැහැනේ කොළ වෙන වෙනම පේන්නේ. එතකොට යම් ඒ කොළයක් උනත් වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් විදිහට මේ බෙදිලා යන විදිහට දැర్శණය වෙන ආලෝකය තියෙන වෙලාවට තමයි මේ ආහාර අනුභව කිරීම උදේදී සුදුසු වෙන්නේ. විකාලය නැති වෙලා යන කාලය තමයි සුදුසු කාලය එන්නේ අන්න ඒ වෙලාවේදී කියලා තියෙනවා. ඒ නිසා උදේ 5 වගේ වෙලාව ඒකට වඩාත්ම යෝග්‍යයි. මම හිතන්නේ 5 වෙනකොටත් අඳුර දැඩිව තියෙන නිසා 5 වගේ වෙන වෙලාවට ගිලන්පස පූජාව, බුද්ධ පූජාව, ආහාර පූජාව ආරම්භ කරන්න පුළුවන් නම් වඩාත් යෝග්‍යයි. එහෙමයි. අවසරයි ප්‍රේමතුරුනේ. නැවතත් තෝරගන්නවා මීට කලින් අපිට යොමු කරලා තිබුණා BGP ධර්මලතා මහත්මිය බණ්ඩාරවත්ත වාකිරිකර ගල්අතරසිට. එතුමිය යොමු කරපු ප්‍රශ්න සමුදායෙන් තවත් ප්‍රශ්නයක් තෝරගන්නේ මෙයත් මේ සමාජයේ අපට දැනෙන හැඟෙන සහ තියෙන කාරණාවන් නිසා මම තෝරගන්නවා අපේ හැමදෙරෝ. මළගයක් සිදුවුණු විට දින 7ක් යනතෙක් ස්තෝපුවෙහි ඉදිරි දොර රාත්‍රියට විවෘතව තැබිය යුතු බවට මතයක් තිබෙනවා. එසේ නොතබා දොර වසා තැබුවහොත් නිවැසියන්ට ඉන් අවඩක් සිදු වේද කියලා අපි හැමතුන් ප්‍රශ්නයක් යොමු කරනවා. මම හිතන්නේ චන්දන ඔය වගේ හැඟීමක් එන්නේ නැත්තේ මූලිකව මේ මලමිනියක් ගේ තුල තියාගෙන ඉඳීම තුල ඒ මලමිනියෙන් සෑහෙන විස බීජ ප්‍රමාණයක් පිට වෙනවනේ. එහෙමයි. ඒ පිට වෙන විස බීජ ප්‍රමාණය ගේ පුරාම සිසාරා යනවා. එහෙමයි. ඉතින් ගෙවල් වල අර මලමිනිය අස්කරාට පස්සෙත් ඒ දොරවල් ජනෙල් ඇරලා තැබීමෙන් වෙන්නේ අර ඇතුළේ සංසරණය වෙන මේ විස බීජ ටික ඉවතට යනකම් සුළඟින් ගසා යනකම් යම් ආකාරයකින් තුනී වෙනකම් ඒ විදිහට දොර ජනෙල් ඇරලා තියෙන්න ඕනේ කියන මේ මූලික හරය ගත්තොත් ඒ හැඟීම තමයි උතන තියෙන්නේ. ඉතින් පසු කාලීනව ඔකට යම්කිසි ආරෝපණයක් ඇති කරගන්න පුළුවන්. මියගිය ඥාතීන් 7 දවසක් තිස්සේ ගේ වටේ කරකැවි කැවි ඉන්නවා. හදිසි හරි ගෙදරට ඇවිල්ලා යන්න ඕන ඒ කට්ටියට. ඒ නිසා දොර ඇරලා තියෙන්න ඕන. බැරි වෙලාවත් එන වෙලාවට දොර වහලා තිබුණොත් ඊට පස්සේ කේන්ති ගිහිල්ලා දොර ගෙදර අයට කරදර කරයි කියන ඔය මිත්‍යා මතයත් ඕකට ඇතුල් වෙන්නේ නැති. නමුත් විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් නිකන් හොඳ සාමාන්‍යයෙන් බැලන්ස් කල්පනා කරලා බැලුවොත් සමබර කල්පනා කරලා බැලුවොත් ඔය දොරවල් අරින්න ඕන කියලා කියන්නේ ඒ අදහසින් විය හැකියි. ඒ පහන උනත් දැල්වල තියෙන මලමිනි ඉස්සරහ අපි දැකලා තියෙනවානේ පහනක් ඒ අර විස බීජ පුච්චන්න පුළුවන් හැකියාව ඒ පහන් දැල්වලට තියෙන නිසා. ඉතින් චන්දන මේ මූලිකව
ඔය වාගේ මිය ගියාට පස්සේ දවස් 7ක් යනකම් අනිවාර්යයෙන්ම දොරවල් ජනෙල් ඇරලා තියන්න උවමනාවක් නෑ. ගෙවල් දොරවල් එහෙම ඇරලා තියන්න ගත්තොත් හොර හතුරු පනින්න පුළුවන්, වෙන වෙන කරදර වලට වෙන්න පුළුවන්. ඒ නිසා දොර ඇරලා තිබීම තුල සතුරු වදුරු වැඩි වෙන්න පුළුවන්. ඔබ ඒ නිසා මූලිකව කරගන්න ඕන දේ තමයි අර මිත්‍යා අදහසින් බැහැර වෙලා කටයුතු කිරීම. එහෙමයි. අපි හමුතුනේ මට මේ පොදු ප්‍රශ්නයක් මේ අවස්ථාවේදී මතක් වුණා, සිහිපත් වුණා. අපේ මේ ගම්ගොඩේ ගම්තුලාවේ තියෙන කාරණාවක් තමයි අප දැකලා තියෙනවා මේ ඇතැම් තැන්වල බෝඩ් ලෑලි ගහලා තියෙනවා මේ මියගිය අයවලුන් නැවත ගෙන්වා දෙනු ලැබේ. මියගිය අයට කතා කරනු ලැබේ මේ ආදී වශයෙන්. අපේ ස්වාමීන් වහන්සේ මම විමසන්න කැමති අවසරයි මේ විදිහට මේ මළගිය ප්‍රාණියෙක්ව නැවත ගෙන්වන්නට පුළුවන්ද, නැතිනම් නැවත මියගිය ප්‍රාණියෙක් කරහා කතා කරන්න පුළුවන්ද ඥාති පරම්පරාවට? චන්දන උතන වෙන්නේ මේකයි. ඔය සමහර මිනිස්සුන්ගේ නෑයෝ මැරිලා ඒ ඥාතීන්ට ආදරයෙන් සෙනෙහසින් මැරිලා ගිහලා යම් භූත ප්‍රේත ආත්මවල උපදිනවා. ඒ භූත ප්‍රේත ආත්මවල ඉපදුනහම චන්දන සමහර නෑයෝ අර ජීවත් වෙලා ඉන්න නෑයන්ට උදව් උපකාර කරන්න කැමතියි. ඒතකොට සමහර භූතයෝ උදව් උපකාර වෙනකොට කරන්නේ කරදර, හිරිහැර පීඩා කරන අවස්ථා තියෙනවා. අර උදව් උපකාර කරන්න කැමති භූතයෝ ප්‍රේතයෝ අර ජීවත් වෙලා ඉන්න ඥාතීන්ට ආරූඪ වීමක් වෙනවා. එහෙම ආරූඪ වෙලා යම් යම් ආකාරයේ ඔය වගේ අනාවැකි වෙනත් දේවල් කියන යාළුවා ඒ භූතයන්ටත් තියෙනවනේ ආවේනික හැකියාවන්. එතකොට ඒ වගේ යම් යම් දේවල් කරනවා. එක එක තැන් වල විස්තර කියන්න හැකියාව තියෙනවා. ඒ පුද්ගලයන් ගැන කියන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට චන්දන දැන් මේ භූතයා මොකද කරන්නේ? අර ඥාතියාට ආරූඪ වෙලා දෙවියෙක් ආරූඪ වුණා කියන හැඟීම දෙනවා. ඇත්තටම මිනිස්සුන්ගේ ශරීරවලට දෙවියෝ ආරූඪ වෙන්නේ නැහැ. ඔය දේවාරූඪී සාත්‍ර කියන ලැබීම කිව්වට දෙවියෝන්ට මිනිස්සු හරි ගඳයිලු. පළාත ළඟ වෙන්නෙත් නැහැලු. එතකොට භූතයෝ තමයි ඔය දෙවියෝ විදිහට ආරූඪ වෙන්නේ. ඒ භූතයෝ ආරූඪ වෙලා දෙවියෝ විදිහට රඟපානවා. ඒ මොකද අර සැලකිලි තියෙනවනේ භූතයට නෙවෙයි සලකන්නේ. එතකොට දෙවියටනේ. ඒ සැලකිල්ල ගන්න. ඉතින් එහෙම භූතයෝ අර පරලෝසපත් ඥාතීන් ගැන අපේ වෙන අයගේ ඥාතීන් ගැන දන්න නිසා එයාලගේ හඬින් එයාලගේ ස්වභාවයෙන් කතා කරලා පෙන්නනවා. ඒක තමයි උතින්දි වෙන්නේ. එහෙම නැතුව මේ මළගිය ඥාතීන් හැමෝම එක පුද්ගලයෙකුට මේ ලෝකේ ඉන්න මැරෙන හැමෝම ගෙන්නන්න පුළුවන්කම තියෙනවා නම් ඉතින් වෙන තැනක ඉපදිලත් වැඩක් නැති වෙනවනේ නේද? එහෙමනම් දිව්‍ය ලෝකේ හරි වෙන තැනක ඉපදිලා ඉන්න අය ගෙන්නන්න පුළුවන්ද? එතකොට ඔය ගෙන්නන හැමෝම පෙරේතයෝමද? මැරිලා හැමෝම පෙරේත වෙන්නත් එපානේ. එහෙම වෙන්නේ නැහැ. එතන වෙන්නේ පොඩි රංගපෑමක් කරලා අර තමන්ගේ ඥාතිය පෝෂණය කරන වැඩපිළිවෙලකට අනුග්‍රහය දක්වන එක විතරයි තියෙන්නේ. ඉතින් ඒවට රැවටෙන අපේ උදවිය අපේ ළඟ තියෙන පර්ස් එකේ තියෙන සල්ලි නැති කර ගන්න එක තමයි. එහෙමයි. අවසරයි පැහැදිලිනේ. 2.99 දුරකථන අංකය පිළිමතලාව ප්‍රදේශයේ බොහෝ උදවිය යම් කුසලතාවලින් හෙබි. ඒ හින්දාද මන් දන්නේ කුසල අපිට කුසල මහත්මිය කතා කරනවා පිළිමතලාවේ. ආයුබෝවන් සුබෝදෑසනක්. ආයුබෝවන් අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කතා කරන්න තේරුම් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව නම් මම දැන් උදේ පාන්දර 4ට බුදුහාමුදුර ජීවමාන සංඥාවෙන් අපේ ගෙදර වැඩ ඉන්නවා හා සමානව අපි බුද්ධ සත්කාර කරනවා. අපි උදේට අර බ්‍රෂ් එකට දත් බෙහෙත් දාලා සිස්නාව තියලා සබන් තියලා ඒක අපි කරන සුදුසු පිළිවෙල අර හරි විදිහට කරන විදිහක් දැනගන්න ඕනේ. තව ප්‍රශ්නයක් තියෙනවා අපි හවසට අර මේ ගිලම්පස පූජා කරන එක අර රස්න දෙයක් පූජා කරන එක සුදුසුද කියන එක චුට්ටක් දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. හොඳයි කුසල මහත්මිය බොහොම පිං අපට සම්බන්ධ වුණාට සහ කතා කළාට අපේ හැමතුරුනේ. ඔව් චන්දන බොහොම හොඳ වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ වැඩ ඉන්න ආකාරයට සිතාගෙනම බුද්ධෝපස්ථානය කරන එක ඉතාම වැදගත්. හොඳයි. බුද්ධෝපස්ථානය කියන්නේ ඉතාම මහත්ඵල මහානිසංස ලැබෙන කුසලයක්. පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේට ඒ උපස්ථානය බුද්ධ පූජා පැවැත්වීම වැදගත් වෙනවා. ඒත් එක්කම හැබැයි අපි පොඩ්ඩක් බුද්ධිමත් වෙන්නත් ඕන චන්දන. මම දැකලා තියෙනවා මේ ශ්‍රද්ධාව වැඩි වුණාම ප්‍රඥාව අඩු වෙන අයත්. දැන් උදාහරණයකට ගත්තොත් දැන් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ මේ හිටපු විදිහටම සලකන්න ඕන කියන සැලකිල්ල තුල බැලුවොත් මේ
බ්‍රෂ් එකෙන් මේ දත් මැදින්න කාලයක් නෙවෙයි ඒ කාලේ. එහෙනම් දැහැටි දඬුවක් තමයි තියන්නේ නේද? ටූත් පේස්ට් එහෙම තිබ්බෙත් නැහැ ඒ කාලේ එනකොට. ඉතින් දැන් සමහරු මම දැකලා තියෙනවා මේ ඒව අන්තගාමී වෙනවා. දැන් බ්‍රෂ් එකට චන්දන මේ ටූත් පේස්ට් එකක් දාලා ඉවරලා බුදුහාඳුරන්ගේ මූණ ළඟට ලං කරලා දත් මත් දානවා වගේ බ්‍රෂ් එක උඩහට පහළට ගන්නවා. ඊට පස්සේ පැන් ඉදුරුව තියලා මූණ හොදා ගන්න බුදුහාඳුරනේ කියලා. ඊට පස්සේ තුවායින් මූණ පිහදනවා වගේ හිතා. ඒව ටිකක් අනවශ්‍ය වැඩ. ඒක මම දැක්ක මේ තව පන්සලක තියෙනවා බුදුහාමුදුරුවන්ට වෙනමම මේ ගන්ධ කුටියේ ඇඳක් මේ බුදු පිළිමේ මේ ඇඳක් හදලා වියන් ඇඳක් තියලා බුදුහාමුදුරුවෝ මේ ඇඳ උඩ සැතපෙන පිළිමයක් තියලා බුදුහාමුදුරුවෝ දොයි කරලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පුටුවක වාඩි කරවලා හිඳි පිළිමයක් තියලා සක්මන් කරන්න සක්මනක් හදලා එතන සක්මන් පිළිමයක් තියලා පුදුමේ කියන්නේ ඇටච් බාත්රූම් එකකුත් තිබ්බා. හැබැයි කොමෝඩ් එක උඩ නම් බුදුහාමුදුරුවෝ දැක්කේ නෑ මම කොහොම හරි. ඉතින් මෙන්න මේ වගේ වැඩ පිළිවෙලලුත් තියෙනවා. ඒව එච්චරම දුරට ගැලපෙනවද කියලා කල්පනා කරන්න බුද්ධිමත්ව ඔබ බුද්ධෝපස්ථානය කරනකොට මූලිකව ඔබ උපස්ථාන කරන්න බුදුරජාණන් වහන්සේ ගුණ සමුදායකින් යුක්ත වුණ නිසා. අන්නේ ගුණ හොඳින් සිහිපත් කරගෙන ගුණ අනුස්මරණය කරගෙන ගෞරවයෙන් ගැළපෙන වතපිළිවෙත විතරක් තෝරාගෙන ඒ උපස්ථානය කිරීම ඔබට වඩාත්ම යෝග්‍යයි කියන එක මම මේ වෙලාවේදී අවධානය කරනවා. හොඳයි අවසරයි අපේ හොඳට මම හිතන්නේ මේ අපේ ස්වාමීන් වහන්සේ ඇතැම් කරුණු පැහැදිලි කරලා දෙද්දී මට සිනහ වෙන්නට වීම පිළිබඳ උගහටක් හෝ ඔබේ හිතේ කහටක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. සිනහ විය යුතු තැන සිනහ වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා පුංචි කාලේ අපේ මව්පියෝ කියලා දීලා තියෙන නිසා. හොඳයි. ඉතින් අපිට තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මා දන්නවා ඔබ මේ මිනිත්තු කිහිපෙන් සෑහෙන්නේ නැහැ. ඔබත් මමත් එකසේම ඒට මම හිතන්නේ අනුගත වෙනවා. නමුත් කාල වේලාව පිළිබඳව අපි නිරන්තරයෙන්ම සිහිපත් කරන්නට ඕන. ඉතින් පින්වතුනි හිතවතුනි අපිට අද දවසේ කාල වේලාව මේ ආදී වශයෙන් හමාර වෙද්දී අප නැවතත් ලබන සතියේ ශනිදාව සහ ඉරිදා දවසේ මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙන සමුගන්න සූදානම් වන්නේ. ඔබට අප මතක් කරලා තියෙනවා නිරන්තරයෙන්ම අපගේ ලිපිනේ ඔබට අප නැවත මතක් කරනම් අද දවස දහම් ගැටළු නම්බර 676 ගාලු පාර කොළඹ 3 ලිපිනයට ඔබට පුළුවන්කමක් ලැබෙනවා තිබෙනවා ඔබගේ ගැටළු යොමු කරන්නට. ඔබට මේ තිරේ දකින්න ලැබෙන්නේ ඒ අපගේ දුරක විශේෂයෙන්ම අපගේ ලිපිනේ 2599 දුරකථන අංකයත් ඔබට විවෘත වෙන්නේ ලබන සතියේ මේ ආදී වශයෙන් මේ වැඩසටහන ආරම්භයේදී කියලා මතක් කරනවා. එසේනම් අපි සමුගන්නට සූදානම් වෙන මොහොතේදී ඔබගේ නිවසේ ඔබගේ ඉන්නා වූ ස්ථානයේ සිට මා මේ සව්වේ සිට අප හැමදෙනාම අප වෙනුවෙන් මහත් කරුණාවෙන් වැඩම කරන්නට යෙදෙන සහ මේ දහම් ගැටළු ඉතාමත්ම මනවින් ඔබට මට හැඟෙන්න දැනෙන්න විමසන පහදන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට පූජ්‍යපාද තලල්ලේ චන්දකිති ස්වාමීන්ද්‍රයන් වහන්සේට සාදු කියා පුණ්‍යානුමෝදනා ගෙන උපින්වතුනි අවසරයි අපේ හැමදෙරේ අපි සමුදිනවද දවසේ අපි නැවතත් සූදානම් වෙනවා ලබන සෙනසුරාදා දවස පිළිබඳ බලාපොරොත්තු තබාගෙන එදිනට මුණ ගැහෙන්නට එතෙක් අද දවසේ වැඩ කටයුතු ඉදිරි ටික කරගෙන යන්නට අපේ හිතවතුන්ට අප බාර දෙනවා EAP මැදිරියට මේ මොහොතේ පටන් සජීවී ලෙසින් යමු වෙනවා.